This call is now being recorded. මම අන්තිම දවසේ කතා කරා පිළිවෙල පළවෙනි කොටසේ නිෂ්පාදන ආයතනයක කෙටි කාලය ගැන. එතන කතා කරා කෙටි කාලයේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සංකල්ප තුනක් තියෙනවා. මුළු පළදාව, සාමාන්‍ය පළදාව, ආන්තික පළදාව. ඒක මම කොහොම මුළු පළදාව හැසිරෙන ආකාරයෙන් මුලදී වැඩි වේගයකින් මේ අවස්ථාවේ වැඩි වේගයකින් ඊට පස්සේ අඩු වේගයකින් වැඩි වෙනවා. මුළු පළදාව හැසිරෙනවා. ඊපස්සේ මම ආන්තික පළදාව මුලදී වැඩි වෙනවා, පස්සේ ආන්තික පළදාව අඩු වෙනවා, ඊට පස්සේ ආන්තික පළදාව වෙනවා. සාමාන්‍ය පළදාව මුලදී වැඩි වෙනවා, පස්සේ සාමාන්‍ය පළදාව අඩු වෙනවා. ඒ විදිහට තමයි. ඉතින් ලක්ෂණයක් තිබ්බා සාමාන්‍ය පළදාව උපරිම වෙද්දී තමයි ආන්තික පළදාව වක්‍රයේ සාමාන්‍ය පළදාව වක්‍රයේ සමහරදී සම්බන්ධයක් තියෙනවා. මේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ මොන හැසිරෙන ආකාරයට තමයි හිින වෙන පළදාන කියලා කියුවේ. මේ නිෂ්පාදන ආයතනය කෙටි කාලයේදී ස්ථාවර හේතුන් සමග මිශ්‍ර කරන්නේ විචල හේතුන් පමණක් වැඩි කරන විට විචල හේතුන්ගේ මේ ආන්තික සහ සාමාන්‍ය පළදාව එක්තරා අවස්ථාවකින් පසුව ක්‍රමයෙන් පහළ බසින බව. මේක වකින වෙන පළදාන නීතිය. අපි කෙටි කාලයේ නිෂ්පාදනය ගැන කතා කරා. අපිට දැන් තියෙනවා කෙටි කාලයේ පිළිවෙල ගැන කතා කරලා. මම මේක රූප කරාමකින් සියල්ල පැහැදිලි කළේ. නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා කියන්නේ යෙදූ ක්‍රියාවලිය නිමෝම් කියන අවස්ථාව තුන. මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගෙන විවිධ යෙදවුම් තියෙනවා. අමුද්‍රව්‍ය, ශ්‍රමය, यंत्र सूत्र, सूत्र කොටමිලි වගේ සාධක. මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නවා මේ කියන සාධක සඳහා දරන්න වන වියදමට අපි කියනවා නිෂ්පාදන පිළිවෙල කියලා. මම කලින් කෙටි කාලයේ නිමෝම ගැන කතා කරා. දැන් මේ කතා කරන්නේ කෙටි කාලයට අදාළ නිෂ්පාදන පිළිවෙල ගැන. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න යෙදවුම් වලට දරන්න සිදුවන වියදමට කියනවා නිෂ්පාදන පිළිවෙල. උදාහරණයක් හිතන්න කොහොමද? අමුද්‍රව්‍ය සඳහා කොස්ට් එක රුපියල් 20000යි. ශ්‍රමය සඳහා දරන්න ඕන වියදම රුපියල් 40000යි. යන්ත්‍ර සඳහා ගෙවන්න ඕන යම් කිසි කුලියක් යන්ත්‍රය සඳහා 15000. ගොඩනැගිලි කුලිය විදිහට ගෙවන්න ඕන යම් කිසි වියදමක් ඒත් ගානකට රෙන්ට් එක රුපියල් 30000යි. මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගත් යෙදවුම් සඳහා දරපු වියදම. ඊළඟට මෙතන මේ යෙදවුම් සඳහා දරපු වියදමේදී මේ වියදමේ සම්පූර්ණ වියදම තමයි කියන්නේ නිෂ්පාදන පිළිවෙල. එහෙනම් අපිට නිෂ්පාදන පිළිවෙලේ රුපියල්
20000 40000 60000 75000 30000 කියන්නේ 105යි. ඒ කියන්නේ 1,05,000යි. මුළු නිෂ්පාදන පිරිවැය රුපියල් 1,05,000යි. මේක තමයි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ ව්‍යාපාරය. ව්‍යාපාරයක් විසින් යොදාගෙන යෙදවීම සඳහා දාන සමස්ත වියදම. මේ අපි කතා කරන්නේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන. මේ අපි කතා කරන්නේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන තමයි මේ කතා කරන්නේ. ඔයාලට මතකයි කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියලා නම් යෙදවීම් මාර්ග දෙකක් තිබ්බනේ. නිමෝමත් සමග වෙනස් වන යෙදවීම් තිබ්බා. නිමෝමත් සමග වෙනස් නොවන යෙදවීම් තිබ්බා. නිමෝමත් සමග වෙනස් වන යෙදවීම් වලට තමයි අපි කිව්වේ විචල් යෙදවීම් කියලා. ඒ කියන්නේ මේ මම අලු පාට පෑන්ෙන් රවුන්ඩ් කරන්නේ විචල් යෙදවීම්. මේ අමුද්‍රව්‍ය ශ්‍රමය වගේ සාධක කෙටි කාලයේදී නිමෝ මට්ටම වෙනස් කරන්න නම් වෙනස් කරන්න වෙනවා. නිමෝ වැඩි කරන්න අමුද්‍රව්‍ය ශ්‍රමය වැඩි කරන්න සිද්ධ වෙනවා කෙටි කාලයේදී. හැබැයි ඔයාලට මතකයි කෙටි කාලයේ නිමෝම වෙනස් කරද්දී වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැති යෙදුම් තිබ්බා. අපි ඒකට කිව්වා ස්ථාවර යෙදුම් කියලා. එහෙනම් මෙන්න කියනවා ස්ථාවර යෙදුම්. එහෙනම් අපිට මේ නිෂ්පාදන පිරිවැය ගන්නේ කරන්නේ මේ යෙදුම් කොටස් දෙකයින් විචල් යෙදුම් සහ ස්ථාවර යෙදුම්. අපිට පුළුවන් මේ විචල් යෙදුම් සඳහා හදපු එක වෙනම හඳුනගන්න. ඒ කියන්නේ 60,000 අන්නේ 60,000 අපි කියනවා මුළු විචල් පිරිවැය කියලා. එහෙනම් ව්‍යාපාරයේ මුළු විචල් පිරිවැය කියලා කියන්නේ ව්‍යාපාරයේ මුළු විචල් පිරිවැය කියන්නේ කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගත්ත යම් නිමෝමක් ගන්න යොදාගත්ත විචල් යෙදුම් සඳහා දරන වේදම. විචල් යෙදුම් සඳහා දරන වේදම තමයි විචල් පිරිවැය කියලා කියන්නේ. ඒ වගේම කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය සඳහායි ස්ථාවර යෙදුම් යොදාගත්තා. යර්ථ සාධුරනේ. මෙන්න මේ ස්ථාවර යෙදුම් සඳහා දරන වේදම 45,000. මෙන්න මේ රුපියල් 45,000 කියනවා අපි මුළු ස්ථාවර පිරිවැය. දැන් කන්සෙප්ට් තුනක් ඉගෙන ගන්නවා. මුළු පිරිවැය, ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය. මුළු පිරිවැයට ඉංග්‍රීසි වලින් කියනවා total cost කියලා. ඒක මේ සංකේතවත් කරනවා TC කියලා. ඒත් අපේ උදාහරණ මුළු පිරිවැය රුපියල් 1,05,000යි. ඒක මුළු පිරිවැය. දෙවෙනි එක මුළු විචල් පිරිවැය. මුළු විචල් පිරිවැය ඉංග්‍රීසි වලින් කියනවා total variable cost. ඒ නිසා මේක සංකේතවත් කරනවා TVC කියලා. අපේ උදාහරණ මුළු විචල් පිරිවැය ආවා රුපියල් 60,000. ඒ වගේම තුන්වෙනි කන්සෙප්ට් එක මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය කියනවා total fixed cost කියලා. වීඩියෝ සම්බන්ධව මොකද නැති ප්‍රශ්න කරගන්න අපේ රාමී උඩහා මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය ඉංග්‍රීසි වලින් කියනවා total fixed cost කියලා. ඒ නිසා මේකට කියනවා TFC කියලා සංකේතවත් කරනවා. TFC total fixed cost TFC. අපේ ගන්න මුළු ස්ථාවර පිරිවැය ආවා ස්ථාවර යෙදුම් සඳහා දරපු වියදම රුපියල් 45,000යි. රුපියල් 45,000යි. රුපියල් 45,000ක් දරුවා.
මේ නිෂ්පාදන ක්‍රියාවලියේ මේ කියන පිළිවෙල දරලා කියන්නේ ඒකට 100ක් හදන්න කියනවා. මේ ඒකට 100ක් හදන්න භාවිතා කරපු අමුද්‍රව්‍ය පිළිවෙල. ශ්‍රමය. ඒකට 100ක් තමයි මේ යන්ත්‍ර ගොඩනැගිලි වලින් හදලා තියෙන්නේ. ඒකට හදපු නිමෝම් ප්‍රමාණය ඒකට 100යි. කොන්ඩිලි එකකට 100යි. හදපු ඒකට ප්‍රමාණය ඒකට 100යි. මම පොඩ්ඩක් පොදුවේ ඉලක්කයක් තිබ්බ ඒක මම බැලුවේ. හරි. ඒකට තේරුණානේ මේ කියපු දේවල් අහන් ඉන්න අර රූප සටහන සමහර වෙලාවට බ්ලර් වෙනවා ඇති වීඩියෝ එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒ නිසා. හරි. ඒතර මේ මම කිව්වේ මේ මම ඇඳලා තියෙන රූප සටහන මේ ඉදෝම් පාවිච්චි කරලා තියෙන ඒකද 100ක් හදලා. ඒකද 100ක් හදන්න දරපු වැය කර සම්පූර්ණ ඉදෝම් සඳහා දරපු වේදම 1,50,000යි. ඒක තමයි මුළු පිළිවෙල. මේකට 100 හදන්න යොදාගත්ත විචල්්‍ය ඉදෝම් සඳහා දරපු වේදමට කියන මුළු විචල්්‍ය පිළිවෙල. මේකට 100 හදන්න යොදාගත්ත ස්ථාවර ඉදෝම් සඳහා දරන්න ඕන වේදමට කියනවා මුළු ස්ථාවර. තමයි අපිට මේක මෙන්න මේ concept එක ඒකකයකට ඒකකයකට අදාළව කතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇවරේජ් එකක් විදියට. දැන් උදාහරණයක් මුළු පිළිවෙල 1,50,000 නේ. ඒකට මේ 1,50,000ක් දරලා තියෙන ඒකක 100ක් හදන්නනේ. ඒත් මේක ඒකක 100ෙන් බෙදුවොත් එනවා රුපියල් 105ක්. sorry 1,050ක් කියලා. රුපියල් 1,050. ඒත් මේ 1,050 කියන්නේ එක ඒකකයක් සඳහා දරපු මුළු පිළිවෙලයි. අන්න ඒකක ඒ concept එකට අපි කියනවා සාමාන්‍ය මුළු පිළිවෙල කියලා. සාමාන්‍ය මුළු පිළිවෙල. එන ඉංග්‍රීසි වලින් කියනවා average total cost. සංකේතවත් කරනවා ATC කියලා. AC කියලා සමහර වෙලාවට කියන average cost එක. එනවා මේක හොයන්න සූත්‍රයක් වලට වෙනවා මේ TC බෙදුවා Q වලින්. එන තමයි ATC හෙව්වේ 1,50 ගත්තා. එහෙනම් සාමාන්‍ය මුළු පිළිවෙල. ඒ වගේම මේ දෝම් සඳහා දරපු මේ ඒකක සඳහා දරපු විචල්්‍ය දෝම් සඳහා දරන වේදන 60,000යි. ඒ මුළු විචල්්‍ය පිළිවෙල 60,000යි. 60,000ක් දරලා තියෙන ඒකක 100ක් හදන විචල්්‍ය පිළිවෙල.
එහෙනම් මේ එකක 100න් බෙදුවම එනවා රුපියල් 600ක්. රුපියල් 600ක්. ඒ රුපියල් 600 කියන්නේ ඒකකයක විචල්‍ය පිරිවැය. එහෙනම් මේකට කියනවා අපි සාමාන්‍ය විචල්‍ය පිරිවැය. ඉංග්‍රීසි වලින් කියනවා average variable cost. සංකේතවත් කරනවා ABC කියලා. බෝඩ් එක වගේම නෝට් එකක් බලන්න. මේ තියෙන්නේ ඒක 100 හදන්න දරපු මුළු ස්ථාවර පිරිවැය. ඉතින් අපිට මේ මුළු ස්ථාවර පිරිවැය ඒකක 100න් බෙදුවොත් එනවා එක ඒකකයක ස්ථාවර පිරිවැය. 45000 කියන්නේ 450 යනවා. ඒ කියන්නේ එක ඒකකයකට දරපු ස්ථාවර පිරිවැය 450. අන්න ඒකට කියනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා. average fixed cost. සංකේතවත් කරනවා AFC කියලා. එහෙනම් ඒක හොයන්නේ TFC බෙදනවා Q වලින්. අර උඩේ මට කියන්න බැරි වුණා මේකේ උවේ TVC බෙදනවා Q වලින්. සරල දෙයක්. මේ සම්පූර්ණ ඒකක ප්‍රමාණයක දරපු මුළු පිරිවැය විචල්‍ය පිරිවැය ස්ථාවර පිරිවැයනේ. එක ඒකකයකට අදාළ වෙවුවාම සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා තව සංකල්ප තුනක් තියෙනවා. එහෙනම් පිරිවැය දැන් අපි ඉගෙන ගත්තා ඔක්කොම සංකල්ප 6ක්. තේරෙනවද? මේ රූප සටහන බැලුවාම ඔය සියල්ල පැහැදිලියි. පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියාගන්න. හරිද? මේ රූප සටහන බැලුවාම පැහැදිලි මේ එකක 100ක් හදන්න තොරතුරු මම දීලා තියෙන්නේ. ඒකට විචල්‍ය දොම් සඳහා දරපු වියදම තියෙනවා. ස්ථාවරයේ දොම් සඳහා දරපු වියදම තියෙනවා. සම්පූර්ණ වියදම තියෙනවා. එක ඒකකයකට අදාළව හොයන්න පුළුවන්. ඒකට අපි කියන average concept එක. Average total cost, average variable cost, average fixed cost. හරි. ඔන්න කෙටි කාලයට අදාළ පිළිවෙල. තව එක concept එකක් තියෙනවා ඒක මම කියන්නම්. අනිත් එක ළමයි ආන්තික පිළිවෙල. ආන්තික පිරිවැය කියන්නේ මේකයි. දැන් මෙතන මේ 100ක් හදන්න මේ ධර්ම පිරිවැය තියෙන්නේ. හිතන්නකෝ 100 හදන්න මුළු පිරිවැය දරුවා 1,50,000. දැන් මේගොල්ලන්ට ඕනේ තව ඒකකයක් එකක් වැඩි කරගන්න. 101ක්. එවනම් මේ කෙටි කාලීන නිසා ස්ථාවරයේ දෝම වෙනස් කරන්න වෙන්නේ නැහැ. මේ ස්ථාවර පිළිවෙල කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. ඔබ කෙටි කාලේ ස්ථාවර යෙදෝම වෙනස් වෙන්නේ නැහැ. විමෝම වැඩි කරන්න විචල්‍ය යෙදෝම වැඩි කරනවා. විචල්‍ය යෙදෝම වැඩි කරපු නිසා හිතන්නකෝ මේ විචල්‍ය යෙදෝම වැඩි කරපු නිසා මේක 60000 නෙවෙයි 62000 වෙනවා. ආන්තර ඒකකයකට දාරුව ඒක නම් ද්‍රව්‍ය ශ්‍රමය කියන එක වැඩි වෙනවා. ද්‍රව්‍ය 21000 වුණා. ශ්‍රමය 41000 වුණා කියලා. 62000 වෙලා. එහෙනම් දැන් මුළු පිරිවැය 105 නෙවෙයිනේ. දැන් මේ 101ක් හදද්දී දැන් අන්තර එකක් වැඩි ගන්න නිසා කොස්ට් එක පොඩ්ඩක් වැඩි වුණා. දැන් ළමයි එනවා 107,000. 1,07,000. ඉතින් මේ තොරතුරුත් එක්ක ඔයාලට පේනවා නිමෝම් ඒකකයක් වැඩි කරද්දී මුළු පිරිවැය වැඩි වෙලා රුපියල් 2000. ඒ කියන්නේ නිමෝම් එක ඒකකයක් වැඩි කරද්දී මුළු පිරිවැය වැඩි වෙනවා වෙනස් වෙනවා රුපියල් 2000. මෙන්න මේ වෙනස් වෙන රුපියල් 2000ට අපි නමක් දෙනවා ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය කියන ළමයි ඒක නිමෝම් එක ඒකකයක් වෙනස් කරද්දී මුළු පිරිවැය හදගන්න වෙනස. ඒත් මේක අපිට හොයන්න පුළුවන්. මේක අපිට හොයන්න පුළුවන් 2000 බෙදන්න ඕනේ 100 100 අතර වෙනස එකකින්. ඒක තමයි 2000. මේක තමයි ආන්තික පිරිවැය කියන්නේ. ඉතින් බැරි වෙලාවක් මෙහෙම වුණා කියලා වෙන තොරතුරක් දෙනවා. 100 105යි
100 දක්වා වැඩි කරද්දී මේක 1,20,000 වුණා කියලා. ඉතින් ආන්තික පිරිවැය කියන්නේ එකක් වැඩි කරද්දී වෙනස් වුණ ගානේ. එහෙනම් ඒක හොයද්දී දැන් 2000 එන්නේ නැහැ. 100 අතර වැඩි වෙලා තියෙනවා 15000. මේ 15000 වැඩි වෙලා තියෙන්නේ 5ක් වැඩි කරද්දී 100 115. මේක 5ෙන් බෙදෙනවා. 5ෙන් බෙදුවාම එනවා එකක් වැඩි කරද්දී වැඩි වෙලා තියෙන්නේ 3යි. මේක තමයි වෙලා තියෙන්නේ. ඔකට කියනවා ආන්තික පිරිවැය කියලා. හරි. ඔන්න පිරිවැය සංකල්ප 7ක් තිබ්බා. ඒකට අන්තිම එකත් එක්ක අන්තිම එකේ කියන අමතර එක එකකයක් නිමොම් වැඩි කරද්දී පිරිවැය හට ගන්න වෙනස. කන්සෙප්ට් 7යි මුළු පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය, ඒකකයකට අදාළව කතා කරා ඒකකයක මුළු පිරිවැය, ඒකකයක ස්ථාවර පිරිවැය, ඒකකයක විචල්්‍ය පිරිවැය. සහ අන්තිමට කතා කරා ආන්තික පිරිවැය. හරි. ළමයි මම දැන් මේ පිරිවැය වක්‍ර ටික අඳින්න යන්නේ. මේකත් බලන්න මේ සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධතා ටික හොඳට බලන්න. ඔක්කොම වක්‍ර ටික අඳින්න. ABC, AFC, ATC, MC. සාමාන්‍ය ළමයි මම මුලින් ABC වක්‍රය ඇඳුවොත් මුලදී ABC අඩු වෙනවා පස්සේ ABC වැඩි වෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඒ ලෙවල් වලදී ඉගෙන ගන්නේ ඇයි එහෙම වෙන්නේ කියන්නේ. මුලදී ABC අඩු වෙනවා පස්සේ ABC වැඩි වෙනවා. ඒ TC වක්‍රයත් එහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ABC කියන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක මුළු පිරිවැය වක්‍රයත් එහෙමයි තියෙන්නේ. හැබැයි ළමයි ඒකකයක විචල්්‍ය පිරිවැයට වඩා ඒකකයක මුළු පිරිවැය වැඩි. මොකද මුළු පිරිවැය කියවම ස්ථාවර පිරිවැයත් අන්තර්ගතයි. නිසා ඒකකයක මුළු පිරිවැය වක්‍රයේ හැඩයම ආවට එන්නේ මේකට වඩා මේකට වඩා ඉහළ. හොඳයි තියෙන්නේ. ආන්තික පිරිවැය වක්‍රය U ඔය වගේම මේකට කියනවා U වක්‍ර හැඩයක් කියලා. මුලින් අඩු වෙනවා පස්සේ වැඩි වෙනවා. ඔය වගේම තමයි. මුලින් අඩු වෙනවා ආන්තික පිරිවැය පස්සේ වැඩි වෙනවා. හැබැයි මෙන්න මේ වක්‍ර අතර සම්බන්ධයක් තියෙනවා. මේක මුලින් අඩු වෙලා පස්සේ වැඩි වුණාට මේ වැඩිවීම වෙන්නේ මෙයාගේ අවම ලක්ෂ්‍ය හරහා. අවම ලක්ෂ්‍ය හරහායි. ඒ ලෙවල් වලදී මේවා ඉගෙන ගන්න ඩබල් AD මට්ටමින් නෑ. දැන්ට මතක තියාගන්න මේ සම්බන්ධය. හරිද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය මුලදී අඩු වෙනවා පස්සේ වැඩි වෙනවා වක්‍රය. ඊට උඩින් තමයි සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය තියෙන්නේ. මුලදී අඩු වෙනවා පස්සේ. ආන්තික පිරිවැය වක්‍රයත් එහෙමයි තියෙන්නේ. හැබැයි ආන්තික පිරිවැය කොටම වඩා පල්ලෙහෙන් එන්නේ මුලදී අඩු වෙනවා පස්සේ වැඩි වෙනවා. අර ආන්තික පිරිවැය වැඩි වෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම ලක්ෂ්‍යයයි සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ අවම ලක්ෂ්‍යයයි අඩුම ගානයි ඡේදනය වෙන ආකාරය. මොනවයි වෙන්නේ? සාමාන්‍ය ස්ථාවර පිරිවැය ළමයි මුළු ස්ථාවර පිරිවැය කෙටි කාලයේදී වෙනස් වෙන්නේ නැහැනේ. හිතන්නකෝ ආපතන 30000ක් ආවොත් මුළු ස්ථාවර පිරිවැය 100 දී 30000යි 101 දී 30000යි 102 දී 30000යි අනතනම 30000යි. ඉතින් ඒකකයේ ස්ථාවර පිරිවැය වලදී මුලින් මේක 100ෙන් බෙදන්න ඕන ඊට පස්සේ 101ෙන් බෙදන්න ඕන ඊට පස්සේ 102ෙන් බෙදන්න ඕන 103 104 105 ඔහොම යනවා. ඉතින් අර උඩ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. පහළ සංඛ්‍යාව නිමෝම් ප්‍රමාණය වැඩි වෙන ඒකකයේ ස්ථාවර පිරිවැය අඩු වෙනවා. ඒකකයේ ස්ථාවර පිරිවැයක් වෙනවා. මේ තමයි වක්‍ර ටික තියෙන්නේ. හරිද? අඩු වීමක් වෙනවා. මෙන්න මේ සම්බන්ධය විශේෂයෙන් මතක තියාගන්න. හරි. බලමු අපි පයිලට් පේපර් එකේ පයිලට් පේපර් එකේ 4 වෙනි පිටුවේ ළමයි තියෙනවා අර සත්‍යද අසත්‍යද කියලා තෝරන්න. ඒකේ පළවෙනි එක තියෙනවා ආර්ථික පිරිවැය නිෂ්පාදනයේ ඍජු සහ වක්‍ර යන පිරිවැය දෙකෙන්ම සමන්විත වේ.
හරි මේක අර අපි කලින් දවසේ ඉගෙන ගත්ත ආර්ථික පිරිවැය හැදෙන ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. ඒක හරි. දෙවෙනි එක තියෙනවා ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය පිරිවැය වක්‍රයේ උපරිම ලක්ෂයේදී. ඒ කියන්නේ AC වක්‍රය ඡේදනය කරයි. AC කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ මේකට. මම කිව්වේ ATC වලට තමයි AC කියලා කියන්නේ. ඒ කියනවා ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය පිරිවැය වක්‍රයේ උපරිම ලක්ෂයේදී ඡේදනය වෙනවා. උපරිම නෙමෙයිනේ ළමයි මේක. අවම ලක්ෂය. ඒක වැරදි. මේ ප්‍රකාශය වෙනස් වෙන්න ඕනේ. සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය ඡේදනය කරගෙන යනවා. එහෙනම් මේ අහලා තියෙන සත්‍යද අසත්‍යද කියලා. එහෙනම් මේක අසත්‍යයි. හරිද? AC වක්‍රයේ උපරිම ලක්ෂය නෙවෙයි අවම ලක්ෂය ඡේදනය කරගෙන තමයි ආන්තික පිරිවැය වක්‍රය යන්නේ. එහෙනම් යා කියන මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න බෑ. ඊට පස්සේ මේ පිරිවැය මම දැන් කතා කරපු ටිකට අදාළව ප්‍රශ්නයක් තියෙනවා. පිටු අංක 5. තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු තුනකට අදාළව. කෙටි කාලයකදී ආයතනයක නිෂ්පාදක ක්‍රියාවලිය හැසිරීම පැහැදිලි කරන්න. ඒ හැසිරීම පැහැදිලි කරන්න කියනම අර හීනවන ඵලදා නීතිය නිර්වචනය කරන්න ඕනේ. හරිද? නිර්වචනය කළා කියන්න ඕනේ මුළු ඵලදාවේ හැසිරීම, ආන්තික ඵලදාවේ හැසිරීම, සාමාන්‍ය ඵලදාවේ හැසිරීම. ආන්තික හා සාමාන්‍ය ඵලදා වක්‍රවල හැසිරීමට තමයි අපි ඇත්තටම හීනවන ඵලදා නීතිය කියලා කියන්නේ. හරි. මගේ ස්කීම් එකේ තියෙන බලන්න අර හීනවන ඵලදා නීතිය කියන්නේ නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවර යොදුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය යොදුම් පමණක් වැඩි කරන විට විචල්්‍ය යොදුමේ ආන්තික හා සාමාන්‍ය ඵලදාව එක්තරා අවස්ථාවකින් පසුව පහළ වෙනවා. එතන තමයි නිමෝම හැසිරෙන්නේ. ඊට අමතරව කියන්න පුළුවන් මුළු ඵලදාව මුලදී වැඩි වේගයකින් වැඩි වෙනවා පසුව අඩු වේගයකින් වැඩි වෙනවා ඊට පස්සේ අඩු වෙනවා. ආන්තික ඵලදාව මුලදී වැඩි වෙනවා පස්සේ අඩු වෙනවා. පස්සේ වෙනවා. සාමාන්‍ය ඵලදාවත් එනවා මුලදී වැඩි වෙනවා පස්සේ අඩු වෙනවා. ඔන්න ඔය සම්බන්ධය. වැඩි ලියන්න තමයි තියෙන අර මම ප්‍රස්තාවයෙන්දී. හරි. ඔය කොටස් ටිකේ ඒ ප්‍රශ්න ටික තමයි වෙන්නේ. එහෙනම් අපි කෙටි කාලයේ නිෂ්පාදනය මෙතනින් ඉවරයි. කෙටි කාලයේ නිෂ්පාදනය මෙතනින් ඉවරයි. කෙටි කාලයේ නිෂ්පාදනයට අදාළ නිමෝම ගැන කතා කරා. ඒක තමයි හීනවන ඵලදා නීතියෙන් කතා කරේ. කන්සෙප්ට් තුනක් මුළු ඵලදාව, ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව කිය. ඊට පස්සේ පිරිවැය ගැන දැන් කතා කරා. මුළු පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, ආන්තික පිරිවැය. දැන් මම කියනවා දිගු කාලයට. නිෂ්පාදන කාලයේ කොටස් දෙකයිනේ. අපිට මතකයි දිගු කාලේ ස්ථාවර යොදුම් තිබෙන්නේ නැහැ. සියලු යොදුම් විචල්්‍ය යොදුම්. සියලු යොදුම් විචල්්‍ය යොදුම්. අර හීනවන ඵලදා නීතිය ක්‍රියාත්මක වුණේ කෙටි කාලයේනේ. ස්ථාවර යොදුම් සමග විචල්්‍ය යොදුම් මිශ්‍ර කරමින් නිෂ්පාදනය කරද්දී විචල්්‍ය යොදුමේ ආන්තික හා සාමාන්‍ය ඵලදාව එක්තරා අවස්ථාවකින් පසුව පහළ ගියානේ. ඉතින් මේකේ නිමෝම හැසිරෙන ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ සියලු යොදුම් විචල්්‍ය යොදුම් වුණාම නිමෝම හැසිරෙන ආකාරයක් තියෙනවා. ඒ නිමෝම හැසිරෙන ආකාරයට අපි කියනවා පරිමාණානුකූල ඵල නීතිය කියලා. දිගු කාලයේ නිමෝම හැසිරෙන ආකාරයට කියනවා පරිමාණානුකූල ඵල නීතිය කියලා. මේක ළමයි දිගු කාලයේ මේ පරිමාණානුකූල ඵල නීතියට අනුව ආයතනයකට ඉන්න පුළුවන් ස්වරූපයන් තුනක් තියෙනවා. එකක් වැඩෙන පරිමාණානුකූල ඵල, අනිත් එක ස්ථාවර පරිමාණානුකූල ඵල, අනිත් එක හීනවන පරිමාණානුකූල ඵල. මෙන්න මේ පරිමාණානුකූල ඵල නීතියෙන් ප්‍රකාශ කරන්නේ නිෂ්පාදන ආයතනයක දිගු කාලයේ යෙදෝම් වෙනස් කරාම, ඒ කියන්නේ සියලු යෙදෝම් වෙනස් කරනවා යම් ප්‍රතිශතයකින්. සියලු යෙදෝම් වෙනස් වෙනවා විචල්්‍ය යෙදෝම්. නිමෝම යම් කිසි ප්‍රතිශතයකින් වෙනස් වෙනවා. මෙන්න මේ සම්බන්ධය තමයි පරිමාණානුකූල ඵල නීතියෙන් කියන්නේ. සියලුම යෙදෝම් වෙන විචල්්‍ය යෙදෝම් වෙනස් කරාම නිමෝම වෙනස් වෙන ආකාරය. මේ ආකාර තුන තමයි මම කියුවේ වැඩෙන ස්ථාවර හීනවන. වැඩෙන එකේ වෙන්නේ ළමයි
යෙදෝම් යම්කිසි ප්‍රතිශතයකින් වැඩි කරොත් ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් තමයි නිමෝම වෙනස්. ඒකට කියනවා වැඩෙන පරිමාණානුකූල පදය. යෙදෝම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෝම වෙනස්. ස්ථාවර කියන්නේ යෙදෝම් වෙනස් කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් තමයි නිමෝම වෙන්නේ. ඊළඟට කියන්නේ යෙදෝම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමෝම වෙනස්. දිගු කාලයේ අවස්ථා තුනක් තියෙනවා. වැඩෙන ස්ථාවර සහ හීනවල කියලා අවස්ථා තුනක්. දිගු කාලයේ නිමෝම සම්බන්ධයෙන් තියෙන උච්චරය. ඒක හරි ලේසි. අපෝ කිව්වොත් දිගු කාලයේ නිමෝම හැසිරෙන ආකාරයට කියන පරිමාණානුකූල පද නීතිය කියලා. එකෙන් කියන්නේ දිගු කාලයේ යෙදෝම් වෙනස් වෙද්දී නිමෝම හැසිරෙන ආකාරය එන් තමයි නිර්වචනය කරන්නේ. ඒක අවස්ථා තුනයි වැඩෙන ස්ථාවර සහ හීන. වැඩෙන පරිමාණානුකූල පද, ස්ථාවර පරිමාණානුකූල පද, හීනවල පරිමාණානුකූල. මෙන්න මේකයි සම්බන්ධය. දැන් මම එනවා දිගු කාලයේ පිරිවැය. එමනේ අපි ආවේ කෙටි කාලෙත් එහෙමනේ ආවේ. හරි. ඔයාලා පොඩ්ඩක් නෝට් එක බලාගන්න මේ වැඩෙන පරිමාණානුකූල පද හීනවන නැත්නම් ස්ථාවර ඒ තුන කතා කරද්දි වැඩෙන එකයි හීනවන එකයි කතා කරද්දි අපි බලනවා ඒවට බලපාන සාධක. මතක තියාගන්න වැඩෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්නේ ව්‍යාපාරයක් තමයි කෙටි කාලයේ ඉඳන් දිගු කාලයට එද්දී දිගු කාලයේ සියලුම ස්ථාවර යෙදවීම් වෙනස් කරනවානේ. ගොඩනැගිලි වෙනස් කරනවා, යන්ත්‍ර වෙනස් කරනවා, අලුතින් ධාරිතාවේ වැඩි වෙනවා. එක මේ ධාරිතාවේ විශාල වීමත් එක්ක ව්‍යාපාරයේ වාසනාවක තත්ත්වයන් අත් වෙනවා. කලින් හදපු ඒකක ප්‍රමාණයට වඩා දැන් හදන ඒකක ප්‍රමාණය වැඩි. උදාහරණයක් ශ්‍රම විභජනයේ ශ්‍රම විශේෂ ප්‍රාග්ඥය වගේ සංකල්පවල වාසිය හම්බ වෙනවා. මහා පරිමාණ යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. හරිද? අමුද්‍රව්‍ය මිලදී ගනිද්දී ලොකු ප්‍රමාණයක් මිලදී ගන්න. අන්න ඒවා නිසා වාසසහගත තත්ත්වයන් නැති වෙනවා. ඒ වාසසහගත තත්ත්වයන් නිසායි වැඩෙන පරිමාණානුකූල තත්ත්වයට ව්‍යාපාරයක් පත් වෙන්නේ. ඒ වගේම ස්ථාවරයක නම් හේතු කතා කරන්නේ හීනවන එකේ ව්‍යාපාරයක් මහා පරිමාණ වුණාම ළමයි අවාසිදායක තත්ත්වයක් තියෙනවා. මොකද අධීක්ෂණය කරන්න අමාරුයි, සම්බන්ධීකරණය කරන්න අමාරුයි. අන්න ඒව තමයි හීනවන පරිමාණානුකූල පද වලට බලපාන්නේ. මොකද පොඩ්ඩක් බලන්න. හරි? දිගු කාලේ පිරිවැය. දැන් කෙටි කාලේ නම් ළමයි පිරිවැය සංකල්ප 7ක් තිබ්බනේ. මේක එහෙම නැහැ. මේකේ සිලබස් එකේ තියෙන්නේ දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය කියන සංකල්පය විතරයි. ඒ කියන්නේ මේකට කියනවා අපි long run average cost LRAC කියලා. හරිද? ඒක හැසිරෙන්නේ මෙහෙමයි ළමයි. මේ පැත්තේ Q දානවා, මේ පැත්තේ LRAC දානවා. මුලින් දිගු කාලයේදී ඔක අඩු වෙනවා. ඊට පස්සේ ස්ථාවරව තියෙනවා. ඊට පස්සේ වැඩි වෙනවා. මෙන්න මේක තමයි හැසිරෙන්නේ. අර වඩ මතකයිද පරිමාණානුකූල ඵල නීතියේ ආකාර තුනක් තිබ්බනේ. පරිමාණානුකූල ඵල නීතියේ ආකාර තුනක් තිබ්බා. අර වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි මෙහෙම අඩු වෙන්නේ. ස්ථාවර පරිමාණානුකූල ඵල තියෙද්දි තමයි මෙහෙම වෙනස් නොවී තියෙන්නේ. හීනවන පරිමාණානුකූල ඵල තියෙද්දි තමයි මෙහෙම පිළිවෙල වැඩි වෙන්නේ. මොකද තමයි පිළිවෙල වක්‍රය තියෙන්නේ. ඒක උදාහරණ. හරි. ඒගොල්ලෝ පිළිවෙල කොටසේ ඔය නිෂ්පාදන පිළිවෙලට අදාළ තියෙන උච්චරයි කෙටි කාලයේ සහ දිගු කාලයේ නිමෝම ගැන කතා කරා, පිළිවෙල ගැන කතා කරා. ඊට අමතරව අර මම ඍජු සහ වක්‍ර පිළිවෙල ගැන කතා කරා මුලින්ම. ගිණුම් කරන ලාභය, ආර්ථික ලාභය ගන්න එක කරා. ඊට අමතරව මේකේ වෙළඳපොළ පිළිවෙල නෙවෙයි, පිළිවෙලට අමතරව වෙළඳපොළ ව්‍යුහයන් කියලා කොටසක් තියෙනවා. මම මේක ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්.